පිරි සමාජය ධර්මයෙන් ඒකාලෝක කරන්නට සදහම් චාරිකා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා අදිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානීති. ශ්‍රද්ධාවන්ත සුපින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම මේ මොහොත තුල බලාපොරොත්තු වෙන්නේ අප ශාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තියෙන ආකාරයට සද්ධර්ම ශ්‍රවණයට ප්‍රථමව අපි හැම කෙනෙක්ම සිත, කය, වචනය කියන මේ තුන්දොර සංවර කරගන්නට අවශ්‍ය කරනවා. මේ සිත, කය, වචනය කියන තුන්දොර නිසියාකාරයෙන් සංවර කරගත්තේ නැත්නම් මේ ධර්මය හරියාකාරයෙන් නිසියාකාරයෙන් අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. එනිසා ධම්මපදයේ තුලදී ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ හරියට දබ්බි සූප රසං යතා කියන විදිහට කොච්චර මාළුපිණි හැදුවත් ඒ කිසිම මාළුපිණියක රස පොල්කටු හැන්දට නොතේරෙන්නා වාගේ මේ තිදොර මනාව සංවර කර නොගන්නා පුද්ගලයාට නිසි ආකාරයෙන් ධර්මය වැටහෙන්නේ නැහැ. ඒ නිසා මනාව ධර්මය වැටහෙන්නට නම් අප හැම කෙනෙක්ම මේ තුන්දොර සංවර කරගන්නට අවශ්‍ය වෙනවා. ඉන්පස්සේ සුනාත ධාරේත චරාත ධම්මේ කියන පිළිවෙලට අහලා ඒ දේ මනසින් යුක්තව මෙනෙහි කරලා අවබෝධ කරගෙන ඒ ධර්මයන් තුල හැසිරෙනවා නම් මේ ධර්මය තුලින් වටිනා ඵල ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි, අපි බොහෝ දෙනෙක් කාලීන වශයෙන් ගත්තහම මේ ධර්මය කොපමණ ඇසුවත් ඒ දේ නිවැරදි කියලා අවබෝධ කරගත්තත් එතනින් එහාට යන හැසිරීම තුල පොඩි අඩුවක් දකින්න තියෙනවා. ඒ නිසා මේ හැසිරීම කියන දේ තමයි වඩා වටින්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත ආදර්ශයෙන් එහෙමත් නැත්නම් බුද්ධ චරිතය තුළ උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ අවබෝධ කරගත්ත ධර්මය තුළ උන්වහන්සේ හැසිරුණා. ඒ වගේම තමයි උන්වහන්සේ රහසින්වත් පාපයක් සිද්ධ කරේ නැහැ. පව් නොකරන උන්වහන්සේ අන් සියලු දෙනාටම පාපයෙන් මිදෙන්නට කියලා දේශනා කරන්නට යෙදුණා. ඒ නිසා ඒ මාර්ගය අවබෝධ කරගන්න සදැහැති බෞද්ධයෝ විදිහට අපි සියලු දෙනාම උන්වහන්සේගේ සිව්වණක් පිරිසට අදාළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විදිහට අප ඒ මාර්ගය අනුගමනය කරන්නට ඕන. ඒ නිසා මේ මාර්ගය ගැන සාකච්ඡා කරනකොට පින්නතුනි වර්තමානයේ තියෙන
ප්‍රධානම ගැටලුවක් තමයි මිනිස්යන්ට ඇතිවෙන ආවේගය. එහෙමත් නැත්නම් මිනිස්යන්ට ඇතිවෙන කේන්තිය තරහව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අකුසල මූලික සිතුවිලි. මෙන්න මේ සිතුවිලි නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත විනාශයට පමුණවා ගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ විතක්ක සන්තාන සූත්‍ර දේශනාව තුළ මේ බව මනාව පැහැදිලි කරනවා. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසකයේ. විතක්ක කියලා කියන්නේ කල්පනා කිරීම, සිතුවිල්ල විදිහට අපිට අර්ථ දක්වන්නට පුළුවන්. මෙන්න මේ විතක්ක සන්තාන සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා යම් පුද්ගලයෙක්ගේ සිතට යම් සිතුවිල්ලක් නිමිත්තක් ඇති වෙනවද, ඒ සිතුවිල්ල ලෝභ සහගත, දෝෂ සහගත, මෝහ සහගත සිතුවිල්ලක් බවට පත් වෙනවා නම් ඒ සිතුවිල්ල වහා යටපත් කරගන්නට ඕනේ. මේ සිතුවිල්ල යටපත් කර නොගන්නා පුද්ගලයාට විනාශය අත් වෙනවා. එහෙමත් නැත්නම් ඔහු ප්‍රහීන තත්වයට පත් වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එසේනම් පින්නතුනි, අප හැම කෙනෙක්ම ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් යටපත් වෙච්ච සිතුවිල්ල, කුසලකාමී සිතුවිලි උද්දීපනය කරගන්නට පුළුවන් නම් ඒක තමයි වඩා වටින්නේ. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ සිතුවිලි පාලනය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ අකුසල සිතුවිලි, චිත්තාවේග යටපත් කරන්න පුළුවන් ක්‍රම 5ක්, එහෙමත් නැත්නම් පියවරයන් 5ක් දේශනා කරලා තියෙනවා. ඒ තමයි අඤ්ඤ නිමිත්ත පබ්බය, ආදීනව පබ්බය, අසති පබ්බය, විතක්ක මූල හේතු පබ්බය, අබිනිග්ගන්හ පබ්බය කියන විදිහට. මෙතනින් පින්නතුනි, පළවෙනි පියවර හැටියට සඳහන් වෙන අඤ්ඤ නිමිත්ත පබ්බය ගත්තොත්, අඤ්ඤ නිමිත්ත පබ්බය කියලා කියන්නේ පින්නතුනි, අපට ලෝභ මූලික, දෝෂ මූලික, මෝහ මූලික යම්කිසි අකුසල විතර්කයක් උපදිනවද, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙන කුසල සිතුවිල්ලක් මුල් කරගෙන මෙන්න මේ අකුසල සිතුවිල්ල යටපත් කරන්නට කියලා. ඒ කියන්නේ අපට වැරදි සිතුවිල්ලක් පහළ වෙනවා නම් අපි ඒ වැරදි සිතුවිල්ල අපට ඇති වෙන යහපත් සිතුවිල්ලකින් යටපත් කරන්න ඕනේ. ඊට වඩා ප්‍රබල යහපත් සිතුවිල්ලක් අපේ හිතට නගා ගන්නවා නම් අර වැරදි සිතුවිල්ල යටපත් කරන්න අපට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට හරි අපූර්ව උදාහරණයක් දක්වනවා. බොහෝ දක්ෂ වඩුවෙක් හරි වඩු අතවැසියෙක් හරි යම් තැනක තිබෙන ඇණයක් ගලවන්න උවමනයි නම් සිද්ධ කරන්නේ මොකද්ද? ඊට වඩා විශාල ඇණයක් අරගෙන ඒ ඇණය අර ඇණය මතු පිට තියලා තට්ටු කරනවා. ඊට පස්සේ මේක ඒ තැනින් ඇදලා දාන්න, අතින් ගලවලා දාන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ උන්වහන්සේ පෙන්වලා දෙන්නේ මෙන්න මේ පුංචි අකුසල මූලික සිතුවිල්ලක් උනත් විශාල කුසල මූලික සිතුවිල්ලකින් යටපත් කරන්නට ඕනේ. ඒක තමයි පළවෙනි පිරියවර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආදීනව පබ්බය කියලා කියන්නේ පින්නතුනි, අපට ඇතිවෙන ලෝභ මූලික වෙන්න පුළුවන්, දෝෂ මූලික වෙන්න පුළුවන්, මෝහ මූලික වෙන්න පුළුවන්. අන්න ඒ අකුසල මූලික සිතුවිලි වල ආදීනවේ සිහිපත් කිරීම. මේ සිතුවිල්ල මට ඇති වුණොත්, මේක ක්‍රියාවට නැංගුවත් මට මොකද වෙන්නේ? මෙතනින් මට යහපතක් සිද්ධ වෙනවද, අයහපතක් සිද්ධ වෙනවද? මේ දේ මෙනෙහි කරන්නට ඕන. මේ ආදීනවය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මේකට හොඳ උදාහරණයක් ලබා දෙනවා. ඒ තමයි යම්කිසි ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්.
පිරිසිදුව ජීවත් වෙන මේ ස්ත්‍රිය හෝ පුරුෂයාගේ ශරීරයට සර්ප කුණක්, සුනක කුණක් හෝ මිනිස් කුණක් දැමුවොත් එහෙම ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒ දෙයට ගොඩක් පිළිකුල් කරනවා. පිළිකුල් කරලා මේ දේ ඉක්මනින් අයින් කරන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ අපේ හිතට ඇති වෙන අකුසල සිතුවිලි වලත් ආදීනවය සිහිපත් කරගෙන ඒකට හේතුව තමයි අර සර්ප කුණ හරි සුනක කුණ හරි මිනිස් කුණ හරි ඇඟට වැටිච්චම ඒකේ දුර්ගන්ධය සහ පිළිකුල ඉවසා ගන්න බැරි මිනිස්සු ඉක්මනට මේක අයින් කරගන්න දඟලනවා වගේ අපි තේරුම් ගන්නට ඕන මේ අකුසල සිතුවිලි කියන්නේ පිළිකුල් සහගත දෙයක්. මේ පිළිකුල් සහගත දේ ඉවත් කරලා එහි ආදීනවය අපි කල්පනා කරන්නට ඕන. මේ දේ තුලින් මට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් පින්නතුනේ ආදීනව සිහිපත් කරනකොට ඒ තුල තවත් අපට සඳහන් කරන්න පුළුවන් දෙයක් තමයි අටලෝ දහම කියලා කියන්නේ. අටලෝ දහම තුලින් අප ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා දුක සැප කියන මෙන්න මේ අංග 8 අනුගමනය කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ උන්වහන්සේගේ තාදී ගුණය තුළින් මෙන්න මේ අටලෝ දහම තුල කම්පා නොවි ජීවත් වන්නට ඕනේ කියලා. අපට ලාභයක් ලැබෙන්න පුළුවන්. ඒකෙන් උදම් වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි අපට අලාභයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අලාභය සිද්ධ කරපු පුද්ගලයා කෙරෙහිවත් අලාභය සිද්ධ වෙච්ච ආකාරය ගැනවත් තරහක්, ද්වේෂයක්, වෛරයක් ඇති කරගන්නේ නැතිව අපේ සිතුවිලි අපි ආදීනවය තේරුම් ගන්නට ඕන. අලාභය අපට යම්කිසි හේතුවකින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ දේ තුලින් අප එතනින් එහාට ගිහිල්ලා ක්‍රියා කරොත් අකුසල මූලිකව ක්‍රියා කරොත් අපට සිද්ධ වෙන්නේ මොකද්ද? එතනින් එහා අන්නේ ඒ ආදීනවය සිහිපත් කරගන්නට ඕන. ඒ වගේම තමයි පින්නතුනි නිന്ദා ප්‍රශංසා කියලා ගත්තම ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ වෙන කිසිම පුද්ගලයෙක් නැහැ ප්‍රශංසා ලැබපු. උන්වහන්සේ තරම් නිന്ദා ලැබපු පුද්ගලයෙකුත් මම හිතන්නේ මේ ලෝකේ ඇති කියලා. උන්වහන්සේට සත්‍ය අවබෝධය කරගෙන ඒ සත්‍යය කාම රූප අරූප කියන මේ තුන් ලෝකෙටම දේශනා කරත් උන්වහන්සේටත් නිന്ദා අපහාස සිද්ධ කරා. ඒ නිසා සාමාන්‍ය ප්‍රතඥ අපටත් ඕනෑ තරම් නිന്ദා අපහාස ලැබෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අප කල්පනා කරගෙන අපේ ශාස්ත්‍රෝ වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්න මාර්ගයේ පමණක් ගමන් කරන්නට ඕන. උන්වහන්සේ ඒ නිന്ദා අපහාස ඉදිරියේ ක්‍රියා කළේ කොහොමද කියලා අපි අවබෝධ කරගන්නට ඕන. කවදාවත් උන්වහන්සේ වචනකින්වත් උන්වහන්සේට දොස් නගපු හිරිහර කරපු කිසිම කෙනෙක්ට හානියක් සිද්ධ කරේ නැහැ. හොඳම උදාහරණය තමයි පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගිහි කල ඥාති වෙච්ච දේවදත්ත හාමුදුරුව. උන්වහන්සේගේ ශාසනයම පැවිදි වෙලා උන්වහන්සේ මරවණ්ඩ දුනුආයය දෙව්වා, ගල් පෙරළුවා, රාකල සොලසක් පොවලා නාලාගිරි ඇතායෙව්වා. හැබැයි ඒ කිසිම තැනකදී බුදුරජාණන් වහන්සේ පසුබට උනේත් නැහැ. ඒවට ප්‍රතිචාර දක්වන්න ගියෙත් නැහැ. ඒ මොකද උන්වහන්සේ ඒ දේවල් උපේක්ෂා සහගතව විඳ දරාගත්තා. උපේක්ෂා සහගතව අනුකම්පා සිතින් යුක්තව ඒ දේවල් ඉවසගත්තා. හැබැයි උන්වහන්සේ කවදාවත් දේවදත්ත හාමුදුරුවන්ගේ පලිගන්න ගියේ නැහැ. උන්වහන්සේට නිගරු කරන්න ගියේ නැහැ. උන්වහන්සේවත් කොහොම හරි මේ ලෝකෝත්තර මාර්ගයට ගන්නට උත්සාහ කරා. එනිසා අප හැම කෙනෙක්ම මෙන්න මේ විදිහට තමන් සිද්ධ කරන අකුසල මූලික දේවල් අකුසල මූලික සිතුවිල්ලක් නැගුණොත් එහි ආදීනවය සිහිපත් කරලා ඒ දේවල් යටපත් කරගන්නට ඕන. ඒ වගේම තමයි පින්නතුනි ආදීනවය සිහිපත් කරනකොට අප තවත් දෙයක් අවබෝධ කරගන්නට ඕන. දසධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප
හැම කෙනෙක්ටම අවබෝධ කරගන්න පුළුවන් වැදගත් දහම. ඒ තමයි කම්මස්ස කෝම්හි කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. නම් පින්නතුනි මොකද්ද? අපි මේ ලෝකෙට උපදින්නේ මොකක් මුල් කරගෙන? කර්මය මුල් කරගෙන. කර්මය කියලා කියන්නේ ක්‍රියාව කියන එක. උන්වහන්සේ මේක පැහැදිලි කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. යම්කිසි පුද්ගලයෙක් යම් කර්මයක් සිත කය වචනය කියන මේ තුන්දොර මුල් කරගෙන සිද්ධ කරනවද අන්න එය කර්මයක් එහෙමත් නැත්නම් ක්‍රියාවක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ සාංශාරික වශයෙන් අප සිද්ධ කරන ක්‍රියාව කොහොමද අපට විපාක දෙන්නේ? කම්මයෝනි. ඒ කර්මය අපේ ඉපදීම බවට පත් වෙනවා. මේ ලෝකේ ඕනෑ තරම් මිනිස්සුયો ඉන්නවා. හොඳට බලන්න දුගී දුප්පත් මිනිස්සු ඉන්නවා. මධ්‍යම ප්‍රාන්තිකයෝ ඉන්නවා. ඒ වගේම බොහෝ සැප සම්පත් විඳින පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම තමයි ඒ අතර දුගී දුප්පත් උනත් බොහෝ සතුටින් ජීවත් වෙන පිරිස් ඉන්නවා. බොහෝ මිල මුදල් තිබුණත් බොහෝ අසතුටින් ජීවත් වෙන පුද්ගලයොත් ඕනෑ තරම් දකින්න පුළුවන්. මේකට හේතුව මොකද්ද? අපි උපදින්නේ කර්මය මුල් කරගෙන. නම් අප කරගත්ත කර්මයන් මූලික කරගෙන තමයි අපේ උප්පත්තිය කොහෙද සිද්ධ වෙන්නේ කියලා තීරණය වෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි කම්ම බන්දු. කර්මය ඥාතිවරයා බවට පත් වෙනවා. අපි ඉපදිච්ච දායි නම් අපට මැරෙන කම්ම ඥාති ඉන්නවනේ. මේ ඥාතිත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපට ඉන්න ප්‍රධානතම ඥාතිවරයා තමයි මේ කර්මය කියලා කියන්නේ. අපට සැප විපාක ළඟා කරනවද අපට දුක් විපාක ළඟා කරනවද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ කර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ කර්මය කියන එක අපේ ඥාතිවරයෙක් බවටත් පත් වෙනවා කියලා. කම්ම පටිසරණෝ අපට පිළිසරණ පිහිට පිනිස පවතින්නේ මොනවද? මේ කර්මය. නම් යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. අපි යම් කර්මයක් කරනවද ඒ කර්මය කල්යාණං වා යහපත් වෙන්න පුළුවන්. පාපකං වා අයහපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසල කර්මයක් වෙන්න පුළුවන් නැත්නම් අකුසල කර්මයක් වෙන්න පුළුවන්. මෙන්න මේ කර්මය තස්ස දායාදෝ භවිස්සාමි. අපේ දායාදය බවට පත් වෙනවා කියන එක අප තේරුම් ගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දස ධම්ම සූත්‍රයේදී මනාව පෙන්눔 කරලා දීලා තියෙන්නේ මෙන්න මේ කර්තව්‍ය. ඊළඟට පින්නතුනේ මේ දෙවනි පියවර තමයි ආදීනව පියවර. පබ්බය. තුන්වෙනි පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසති පබ්බය. අසති පබ්බය කියලා හඳුන්වන්නේ පින්නතුනේ යම්කිසි පුද්ගලයෙක් තමන්ට නැගෙන ලෝභ සහගත, උද්වේෂ සහගත, මෝහ සහගත වෙන්න පුළුවන් යම් අකුසල විතර්කයක් උපදිනවද මේ අකුසල විතර්කය ඇතිවනවත් සමගම මැඩ පැවැත්වීම. මේ අකුසල විතර්කය මැඩ පවත්වනවා කියලා කියන්නේ පින්නතුනි ඔහුගේ හිතට ඒක නැගෙනවත් එක්කම ඒක යටපත් කරලා දානවා. අපි නොඑක් වෙලාවට අපට පාර තොටේදී අප අකමැති පුද්ගලයෙක් දකින්න හම්බ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔහු අපි හැමෝම පෘතජ්ජනයි. ඔබ මම අපි හැමෝම පෘතජ්ජන පුද්ගලයෝ. ඒ නිසා අප හැමෝටම ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මුල් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ අකුසල මූලික සිතුවිල්ලක් හේතු කරගෙන යම්කිසි තරහක් තියෙන, වෛරයක් තියෙන පුද්ගලයෙක් අපට මහා මාර්ගයේදී හමු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම් ස්ථානයකදී හමු වෙන්න පුළුවන්. එතකොට අපට මොකද කරන්න වෙන්නේ? ඒ පුද්ගලයා දැක්ක ගමන් හිතට ඇති වෙන්නේ යම්කිසි ආවේගයක් ඇති වෙනවා. යම්කිසි තරහක් ඇති වෙනවා. ඒ අතීත සිද්ධියක් හරි මොකක් හරි දෙයක් මුල් කරගෙන ඒ දේ නැවත ඉස්මතු වෙනවා. හැබැයි පින්නතුනි අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ මඟ අනුගමනය කරන සදැහැති පුද්ගලයෝ හැටියට අන්න ඒ වෙලාවට
මෙන්න මේ අසති පබ්බය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙනම් ඒ වැරදි සිතුවිල්ල වහා ෂණිකයෙන් යටපත් කරන්නට ඕනේ. උන්වහන්සේ උදාහරණයක් විදිහට දක්වනවා දැස් මනාව පෙනෙන යම්කිසි පුද්ගලයෙක් ඉදිරියට ගමන් කරනකොට මේ පුද්ගලයාට තමන්ට අහිතවත් පුද්ගලයෙක් ඉදිරියට හමු වෙනවත් සමගම මේ පුද්ගලයා මොකද කරන්නේ? තමන්ගේ ඇස් දෙක තදින් පියා ගන්නවා. එතකොට නැවත අර පුද්ගලයාව දකින්න හම්බ වෙනවද? නැහැ. ඔහුව මගහැරෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ අසති පබ්බය තුලත් පෙන්නලා දෙන්නේ අකුසල විතර්කයක් සිතට නැගෙනකොට වහා ඒ සිතුවිල්ල යටපත් කරගන්නට ඕන. ඊළඟ පියවර තමයි පින්නතුනි විතක්ක මූල පබ්බය කියලා කියන්නේ. විතක්ක මූල හේතු පබ්බය තුලදී බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දෙන්නේ අපේ හිතට සඳහන් කළා වගේ ලෝභ මූලික වෙන්න පුළුවන්, ද්වේෂ මූලික වෙන්න පුළුවන්, මෝහ මූලික වෙන්න පුළුවන්. යම්කිසි අකුසල විතර්කයක් ඇති වෙනවද? ඒ විතර්කය ඇතිවීමට අදාළ හේතුව විමසන්නට ඕන. ඒ සිතුවිල්ල ටිකෙන් ටික පියවරෙන් පියවර ගිහිල්ලා මේ සිතුවිල්ල මට ඇති වෙන්න මූලික වෙච්ච හේතුව මොකද්ද කියලා යම්කිසි කෙනෙක්ට හොයාගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා අන්න ඒ පියවර අනුගමනය කරනකොට ඒ පුද්ගලයාගේ සිතේ ඇති වෙලා තියෙන මේ ආවේගය දුරු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි යම් දෙයක් පිළිබඳව යම් වැඩ කටයුත්තක් අසාර්ථක වීම පිණිස හරි යම් දෙයක් ඉටු නොවීම පිළිබඳව හරි අපට අකුසල සිතුවිල්ලක් ඇති වුවහොත් ඒ සිතුවිල්ල යටපත් කරගන්නට අවශ්‍ය කරනවා. ඒ සිතුවිල්ල යටපත් කරගන්නට නම් අර විතක්ක මූල හේතු පබ්බය අප සිද්ධ කරන්න ඕනේ. එහෙනම් එහි මූලික ලක්ෂණය මූලික හේතුව මොකක්ද කියලා අප හොයලා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේකටත් හරි අපූර්ව උදාහරණයක් දක්වනවා. එක පුද්ගලයෙක් ෂණිකව ගමන් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කියනවා නම් දුවමින් ගමන් කරනවා. මේ දුවමින් ගමන් කරන පුද්ගලයා කල්පනා කරනවා මම දුවගෙන යන්නේ මොකටද? ටිකක් හිමීට ගමන් කරනවා. එහෙම හිතලා ටිකක් හිමීට ගමන් කරනකොට මේ පුද්ගලයා ආයෙ හිතනවා මං හිමීට යන්නේ මොකටද? මම ටිකක් නැවතිලා ඉඳලා යනවා. එහෙම හිතලා ටිකක් නැවතිලා ඉන්න මේ පුද්ගලයාට හිතෙනවා මම මෙතෙන්ද වෙලා නිකන් හිටගෙන ඉන්න ඕනේ. මොකටද බොරුවට හිටගෙන ඉන්නේ? මම මෙතන ටිකක් ඉඳගෙන ගිමන් හරිනවා කියලා. එහෙම ඉඳගෙන ඉන්න පුද්ගලයාට නැවත හිතෙනවා මොකද්ද? මං ගිමන් හරින්න මෙතන වාඩි උනේ. මීට වැඩිය හොඳ නැද්ද චුට්ටක් හාන්සි වෙලා හිටියන. පොඩ්ඩක් නිදාගෙන ගියා නම් කියලා හිතලා මොකද කරන්නේ? හිමීට පියවරෙන් පියවර මේ පුද්ගලයා අර තමන්ගේ විවේකය දක්වා ගමන් කරනවා. අපට ජීවිතයේ ඔය වගේ අත්දැකීම් ඇති. සමහර වෙලාවට පොතක් අරගෙන පාඩම් කරන්න හදනකොට අපි මොකද කරන්නේ? පිළිවෙලකට පුටුවේ ඉඳගෙන පාඩම් කරනකොට හැබැයි අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙලා උදාහරණයක් විදිහට පමණයි මේ දේ සඳහන් කරන්නේ. සිතුවිලි ක්‍රියාත්මක වෙලා අපි අන්තිමේදී පොත අරගෙන යන්නේ කොහෙටද? ඇඳට. ගිහිල්ලා මොකද කරන්නේ? ඒ සයනට ගිහිල්ලා අපි දන්නෙත් නැහැ අපට නිකම්ම නිින්ද ගිහිල්ලා. අන්න ඒ වගේ පින්නතුනි මෙන්න මේ අකුසල මූලයේ හේතුව හොයාගෙන අපි ගමන් කරනකොට අප දන්නෙත් නැහැ අපට ඒ අකුසල මූලික ද්වේෂ සහගත සිතුවිල්ල යටපත් වෙලා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනි අන්න ඒ මාර්ගය අනුගමනය කරලා ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා වගේ විතක්ක මූල හේතු පබ්බය ක්‍රියාත්මක කරලා අපේ අකුසල මූලික සිතුවිලි යටපත් කරගන්නට. ඒ වගේම තමයි පින්නතුනි අවසාන පියවර හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ අබිනිග්ගන්හ පබ්බය කියන එක.
මේ ඉහත පියවරයන් හතරම අනුගමනය කරත් අපට අකුසල මූලික සිතුවිල්ල යටපත් කරගන්න බැයි නම් අපේ හිතේ ඇතිවෙන ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අකුසල විතර්කයන් යටපත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දිව උඩුතල්ලෙන් මැඩගෙන හිර කරගෙන දත් පෙළ එකිනෙකට තබාගෙන හිර කරගෙන තමන්ගේ සිතුවිල්ල යටපත් කරන්න උත්සාහ කරන්න කියලා. අපි බොහෝ විට මේ දේ අත්දකිනවා. කේන්ති ගියා වෙලාවට දත් මිටි කාලා දත් ටික හිර කරගෙන අපේ කේන්තිය තව කෙනෙක්ගෙන් පිට නොවෙන්න එතනින්ම ඉවර වෙන්න අප කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ අපේ හිතට ඇතිවෙන මේ ආවේගයන් යටපත් කරන්න අන්න ඒ පියවරත් අනුගමනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා පින්නතොනේ අපි හැම කෙනෙක්ම මේ විතක්ක සන්ඨාන සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මේ මාර්ගයන් අනුගමනය කරලා අපට ඇතිවෙන ආවේගයන් පාලනය කරහොත් අපට ඇතිවෙන බොහෝ ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ වර්තමානය තුල ගත්තහම 100ට 60ක් 70ක් විතර ප්‍රශ්න වලට මම හිතන ආකාරයෙන් මූලිකම හේතුව තමයි මෙන්න මේ ආවේගය කියන එක. අකුසල විතර්කයන් කියන එක. ඒක ලෝභ සහගත වෙන්න පුළුවන්, දෝෂ සහගත වෙන්න පුළුවන්, මෝහ සහගත වෙන්න පුළුවන්. මෙන්න මේ අකුසල විතර්කයන් හේතු කොටගෙන නොයෙක් ප්‍රශ්න, බාධක, කරදර අපට ඇති වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම දක්වන්නේ මෙන්න මේ සිතුවිලි වලට යොමු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා විනාශයටපත් වෙනවා. සමාජයේ ප්‍රහීන තත්ත්වයටපත් වෙනවා. ඒ ප්‍රහීන තත්ත්වයෙන් මිදෙන්න නම් ඔහු ලෝභ සහගත, දෝෂ සහගත, මෝහ සහගත අකුසල විතර්කයන් යටපත් කරලා පියවරයන් අනුගමනය කරලා යහපත් සිතුවිලි කුසල සහගත, අලෝභ සහගත, අදෝෂ සහගත, අමෝහ සහගත කුසල මූලික සිතුවිල්ලක් පෙරදැඩි කරගන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එනම් පින්නතුනි මේ ඉහතින් සඳහන් කරන්නට යෙදුන මූලික පියවරයන් 5 අනුගමනය කරලා අප හැම කෙනෙක්ටම පුළුවන් අපේ සමාජය තුල අපට ඇතිවෙන ආවේගයන් පාලනය කරන්න. ඒ ආවේගයන් පාලනය කිරීම තුළින් අපේ ජීවිත සාර්ථකත්වයට යොමු කරගන්නට පුළුවන් කියන එක අප අවබෝධ කරගන්නට ඕන. එහෙනම් මේ මොහොත තුල මේ ධර්ම දේශනාව තුළින් පින්නතුනි ඔබට අවබෝධ කරගන්නට මා උත්සාහ කළේ අප විසින් සිද්ධ කරන ලද මේ පියවරයන් ටික අඤ්ඤ නිමිත්ත පබ්බය, ආදීනව පබ්බය, අසති පබ්බය, විතක්ක මූල හේතු පබ්බය, අබිනිග්ගන්හ පබ්බය කියන මෙන්න මේ පියවරයන් 5 එකිනෙක පිළිවෙලින් අවබෝධ කරගෙන අපේ චිත්තාවේග යටපත් කරන්නට අප උත්සාහ කරන්නට ඕන. එනම් පින්නතුනි මේ ධර්ම දේශනාවේ වටිනාම ඵල ප්‍රයෝජනය වන්නේ මුලින් සඳහන් කළා වගේ හොඳින් අහලා මේ කරුණ නිවැරදිද කියලා ඔබ අවබෝධ කරගෙන ඒ ක්‍රියාව එහෙමත් නැත්නම් අවබෝධ කරගත්ත දහම ප්‍රායෝගිකව සිද්ධ කරන එක. එනිසා සියලු දෙනාටම ඊටමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මේ ධර්ම දේශනාවන්ගේ යහපත් ආනිසංස සිද්ධ වෙන්නට නම් අප හැම කෙනෙක්ම සුනාත දාරේත චරාත ධම්මේ කියන විදිහට හොඳින් අහලා අවබෝධ කරගෙන වටහාගෙන ඒ ධර්මයන් තුල එක බණ පදයක හරි පිහිටලා කටයුතු කරන්නට අවශ්‍යයි කියන එක. එනම් මේ වෙලාවේදී මේ ආකාරයෙන් සිද්ධ කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් අපව ආරක්ෂා කරන, ඔබව ආරක්ෂා කරන අපේ දියුණුව කැමති සියලු ඉෂ්ඨකාමී ශාසනාරක්ෂක දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ශ්‍රී සම්පත් දියුණු කරගනිත්වා. දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව
නිරන්තරයෙන්ම ඔබ අප සියලු දෙනාටම සැලසෙත්වා. දෙවියෝද උතුම් නිවනින්ම සැනසෙත්වා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා කියන සිතුවිල්ලෙන් යුක්තව අප සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.